හරි. අපි අද කතා කරන්නේ පහ විභාගයේ තියෙන අවසාන ප්‍රශ්න පත්‍රය. මේ ඊට පස්සේ පහ විභාගයට 2020 අවුරුද්දට කතා කරන්නේ. හරි. ඊට කලින් බලමු ප්‍රශ්න පත්‍රය ලියන හැටි. කොහොමද ප්‍රශ්න පත්‍රය ලියන්නේ? ඉතින්ලා දැන් අවුරුදු එකමාරක් දෙකක් ඉතිරිවන්. දැන් අපි අද පළවෙනි ප්‍රශ්න පත්‍රය තමයි මුලින්ම සාකච්ඡා කරන්නේ. හරි. ඒ පළවෙනි ප්‍රශ්න පත්‍රය කියන්නේ පහ විභාගෙට මේ අවුරුද්දේ ඉඳලා මේ අවුරුද්දේ විතරක් අපිට හම්බ වෙන කොච්චර? පැයක වෙලා. හරි මේකට විනාඩි 45යි කිය අවුරුදු වල තිබෙන්නේ මෙතනේ පැයක්. පැයට උත්තර ලියන්න වෙනවා ප්‍රශ්න 40කට. හරි. මේක තේරෙනවනේ. ඒ නිසා මුලින්ම දැනගන්න ඕන ප්‍රශ්න පත්‍රය දුන්නාම අපි ඉස්සෙල්ලාම ගන්න ඕන පද. මොකද ගන්න ඉස්සෙල්ලා? Tamanට ආයේ විභාගාංකයක් තියෙනවනේ. මේ ඒ විභාගාංකෙ ඉස්සරහ පැත්තට ලියන්න. දැන් ඔයාලා ටීචර් ගිහිල්ලා ඉස්කෝලේ වාඩි කරනවා Taman අදාළ වෙච්ච බංකුවේ. ඒ බංකුවේ කොළ කෑල්ල කලවල ඉස්සරහ ගහලා තියෙනවා. ඕක බලාගෙන අපි හරියටම මේ පළවෙනි පිටුවේ මොකද ගන්න ඕනද? විභාගාංක කියලා දෙයක් තියෙනවනේ. ඒ විභාගාංකය තියන්නේ. හරි. ඒ පළවෙනි කාරණා. දෙවෙනි එක ඊට පස්සේ තව තැනක් එනවා විභාගාංක කියලා. තුන්වෙනි පිටුවේ තියෙනවා. නේද? තුන්වෙනි පිටුවේ විභාගාංක කියලා තැනක්. අපි එතනත් මොකද ගන්න ඕනේ? විභාගාංක තමන්ට නිවැරදිව ලියන්න ඕන තමන්ගේ පැන්සල්. ඊළඟට ඊට පස්සේ අපිට පුළුවන් ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියන්න පටන් ගන්න. ඒ උත්තර ලියන්න පටන් ගන්නතර පස්සේ අපි මුලින්ම කරන්න ඕනේ තමයි ප්‍රශ්න පත්‍රයේ ඉස්සෙල්ලාම මොකද? අර උඩින් තියෙන උපදේශ ටික හොඳට කියවන්න. සමානකාරවල යටින් ඉලක්ක අඳින්න කියයි. සමානකාරව මොකද? නිවැරදි පිළිතුර තෝරන්න කිය. අන්න තෝරන්න කිව්වා යටින් ඉලක්ක කිව්වා දෙකම එකයි. දෙකෙන් දෙන්නේ මොකද? ඉලක්ක අඳින්න තමයි කරන්නේ. ඒක. ඊළඟ එක අපි ප්‍රශ්න පත්‍රයේ කියවගෙන යනකොට පළවෙනි පාර කියවනවා. ප්‍රශ්නේ කියවුවා. දැන් Tamanට උත්තරයක් ආවා. අපි ඒක මොකද කරන්නේ? මුලින්ම හිතේ තියාගෙන ආපහු ඒ ප්‍රශ්න කියවනවා. කියවල ඉවරට බලනවා. අර මුලින්ම ආපු උත්තරේමද අපිට ආපුවා ඒ ඊළඟ සැරේත් දෙන්නේ කියලා. එහෙම වෙනසක් කියනවා නම් අපි ආපහු දෙයක් මොකද කරන්නේ? අපිට ආපහු කියවල බලන්න වෙනවා. දෙපාරක් හරි කිව්වට පස්සේ මේක ගන්න උත්තරයක් එන්නේ නැත්නම් අපි එතනට වෙලා ඉන්නවද? නෑ. ඒ ප්‍රශ්නේ අත්හරින්න. නේද? අත්තරලා හැබැයි මේ මතක තියාගන්න. දැන් අපි තුන් ප්‍රශ්නාංග පහකට උත්තර ලියන්න බැරි වුණා කියලා. දැන් අපි මේක අත්තරලා යනවා. හැබැයි මෙතනින් අපි පොඩි සලකුණක් දාලා යන්න මම මේ ප්‍රශ්නෙට උත්තර ලිව්වේ නෑ කියලා බලගන්න. ඇයි හේතුව? එහෙම සලකුණක් දාගත්තේ නැත්නම් මොකද වෙන්නේ? එහෙම මොකද? ඔව් අපිට හිතා ගන්න බැරි වෙනවා මුළු ප්‍රශ්න පත්‍රය ආපහු කොනවකින් ඉඳලා කියවන්න වෙනවා මොනව කරන්නේ? අර අත්තරෝ ප්‍රශ්නික බලන්න. ඒ නිසා අන්න එහෙම සලකුණක් දාගන්න දාගෙන ඉවරලා අපි ඉතින් පාර ඉතින් යන ලේසි ප්‍රශ්නයකට උත්තර එකේ සිට මොකද 40 දක්වාම කියනවා. ලියන ඉවරලා දැන් වෙනවා අපව අපි වහන්න මුලට. ඇයිද අපි ඊළඟට ලියනවා අපි මොනවද උත්තර දෙන්නේ? ප්‍රශ්නෙකට. අත්තරලා ගිය ප්‍රශ්නෙට. ඒ අත්තරලා ගිය ප්‍රශ්නෙට උත්තර ලියලා ඉවරලා සලකුණක් දැම්මයි අපි. ඒ ලියන ඉවරලා අපි මොකද කරන්නේ? සලකුණ ඉතින් මකදායින් කරන්නේ. දැන් ඒ අත්තර ටිකක් අපි ලියලා ඉවර කරනවා. දැන් තව වෙලාවක් තියෙනවා. දැන් මොකද කරන්නේ? ප්‍රශ්න පත්‍රයේ වහපැත්තේ ඉඳන් බලන් ඉන්න. මොකද කරන්නේ? ආපහු දැරයක් අර උඩ ඉඳලා තමන්ගේ උත්තර ටික හරිද කියලා බලන්න. කොයිම වෙලාවකවත් තමන්ගේ ওই දේශ එකේවත් එහෙම මේ කටුවල ගන්න එපා. කටුවල ගන්න පොලයක් අනිවාර්යෙන් තමන්ට ලැබෙනවා. ඒක තමයි හදන්නේ. වෙන තැන් වල පේපරේ අර වාටියවත් එහෙම නැත්නම් උඩවත් ඒවා ලියන්න බෑ. ඒකවල පේපරේ කැට. පේපරේ අපිට දිනන සමාන කරවල වලට දැන් වල මෙහෙම එකක් වෙනවා. දැන් ඔන්න අපි පළවෙනි පාර කියවා ගියා දෙවෙනි උත්තරේ ආවා. දැන් ඔයාලා හිතමු දෙවෙනි එකේ අපි ලක්නද. දැන් දෙවෙනි පාර කියවා යනකොට අන්න ඒ උත්තරේ වැරදි. ඒකේ හද උත්තරේ නෝ 3 කියලා. දැන් ඔයාලා තුන්වෙනි එක ගත්තා. දැන් මේක මකන්න ඕනේ උඩ. හැබැයි සමානලක් වෙලාවල අපේ දැන් ওই මකනකොට සමහරවිට මේක ලාවට මෙහෙම පේනවා. ඊට දැන් මොකද කරන්නේ? ඒතකොට අපිට උත්තර පත්‍ර වල ටීචර්ට හරි ඉස්සරට හරි හිතා ගන්න බෑ මෙයා ගහලා දෙන උත්තර දෙක මොකක්ද කියන්නේ. හොඳම වැඩේ තමයි එහෙම අපි මෙන්න මේ අර වැරදි උත්තරේ මේ ඉති කෑලි දෙකක් හරි තුනක් හරි ගහලා මෙහෙම මොකද කරන්නේ? කපලා තියන්නේ. ඇයි? ඒතකොට අනිවාර්යයෙන්ම මකනකොට යන්තම් ඉල වෙනවාට මේ වෙලාවේදී හොඳට වෙන මේක මෙයා කපලා තමයි තියෙන්නේ කියලා. එහෙනම් හරි උත්තර දෙන්න ගන්න කීයද?
තුන්වෙනි උත්තරේ. කොයි වෙලාවකත් අර අපි පෙළ පුහුණු කරනකොට කොයි වගේ වැරදි තියෙනවනේ නේද? සමාජයට දැන් මම මේක බලනවා මට පේනවා මෙයා දෙහි කරලා හැබැයි මම දාන මේක මකලයි කියලා නමුත් එහෙම බෑ. මොකද හේතුව? මේක ධන විභාගයක් නේද? ඔයාලා ලක්ෂ 3මානක විභාගය ඊට පස්සේ 15000 හරි 20000 වගේ තමයි විභාග පාස් වෙන්නේ. මේ පාස් වෙන එක කියන්නේ අපිට වඩා උඩින් යන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් ධන විභාගයක් නිසා අනිවාර්යෙන් පොඩි වරදක්වත් අපිට කරන්න බෑ. ඒ හින්දා හොඳ වෙටම මෙහෙම කියලා හරි දෙයක් හරි ගහලා මොකද කරන්නේ? මේක කපලා අයින් කරන්න. හරිනේ? ඒකවල වහේ දැන් මේ උත්තරේ. දැන් මොන ඒකට දෙවෙනි එකේ මෙහෙම තියෙන විදිහට ඔයා මෙහෙම ඉතිරියාලි තුනක් විතර ගහන්න කපලා. කොට ඉගෙන අනිවාර්යෙන් මේ උත්තරනේ මේ මොකද? හරි උත්තරේ තුන්වෙනි එක. ඒකට ගැටලුවක් නැහැ. කොයි වෙලාවකත් භාගෙට නම් අහලා මොකද කරන්නේ? තියන්නේ පාව. හරිනේ? තේරුණානේ? කොච්චර ඉගෙන ගත්තත් අපිට අන්තිම මොහොතදී ඔය වැඩේ කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? අපරාධ ලකුණු දෙකමාරක් නේ වගේ ප්‍රශ්න පත්‍රය කියන්නේ. ඒ නිසා හොඳ කල්පනාවෙන් උත්තර දෙක ලියන්න. අපි අද බලමු එනම් පේපරේ සාකච්ඡා කරන එකේ අනුමාන ප්‍රශ්න පත්‍රයක් විතර කතා කරනවා පළවෙනි එක. පළවෙනි එක තියෙන්නේ මෙහෙමයි. එක් කාණ්ඩයකට අයත් දේවල් පමණක් ඇතුළත් කොටුව තෝරන්න. එකම දේ වර්ගයකට අයිති දේවල්. මොකක්ද අයිති වෙන්නේ? පළවෙනි එකේ තියෙන රූපය දෙවෙනි එකේ තියෙන තුන්වෙනි එකේ තියෙන. මොකද්ද මේකේ හරි? තුන්වෙනි එක කියලා කියන්නේ. තුන්වෙනි එකේ හේතුව තමයි මේකේ තියෙන්නේ මොකද්ද? කැපීමට ගන්නා උපකරණ. එහෙනම් පළවෙනි එකේ තියෙන්නේ මේකද? රූප වාහිනියක්, හිරමණය ගුරුලේකුවක්. දෙවෙනි එකේ තියෙන්නේ පොරවක් මොකද්ද? ඉස්ත්‍රි කියන අයන් එක, ටෝච් එක. මේ ඒවා එකිනෙකට වෙනස් දේවල්. හැබැයි හරිම දේ තමයි කැපීමට ගන්නා උපකරණ තියෙනවා තුන්වෙනි උත්තරේ. එහෙනම් අපි ගන්නිමු කියවෙනකද? තුන්වෙනි කියන්නේ ලස්සනට ගාදින්න හොඳට නිකන් අර ගානේ ගියවට දෙන්නේ නැතුව ලස්සනට උලක් තියලා ගන්න. දෙවෙනි එකට යමු. දෙවෙනි එකේ වට්ටක ගෙඩියක් තියෙනවා. මොකද? අඹ ගෙඩියකුයි පීයකුයි තියෙනවා. ඊට පස්සේ තොප්පියක් තියෙනවා. තාමත් රූප වාහිනියක් තියෙනවා. බයිසිකලයක්. ඊළඟ එකේ මොකද? ඇඳයි කුඩුවයි වම්. මේ. එතකොට නම් මේකත් එක හරිය උත්තරේ. තුන්වෙනි උත්තරේ නම් දුක බාන්න නේද? දී බඩවල ගියන් තුන්වෙනි එකයි තියෙන්නේ. නම් උත්තරේ වෙන්න ඕනේ තුන්වෙනි උත්තරේ. අමාර්ගයේ අත්තරලෝසුවේ වේලාව නියමිත වේලාවට වඩා මිනිත්තු 12ක් අඩුයි. ඒ අනුව පෙරවරු 7:30ට නිවදින් පිට වූ අමාල් පුස්තකාලයට යන විට නිවැරදිව වේලාව පෙන්වන පුස්තකාල ඔරලෝසුවේ වේලාව පෙරවරු 8:30 විය. ඔහු නිවසේ සිට පුස්තකාලයට යාමට ගත කර කාලය කොතෙක්ද? අමාල්ගේ අත්ඔරලෝසුවේ හැම වෙලාවෙම විනාඩි 12ක් අඩුයි. හරිද? ඒ අනුව පෙරවරු 7:30ට නිවසෙන් පිටත්. එයාගේ අත්ඔරලෝසුවෙන් 7:30ට යන්නේ. දැන් අමාල්ගේ අත්ඔරලෝසුවේ වෙලාව 7:30යි. හැබැයි මෙයාගේ ඔරලෝසුවේ වෙලාව හැම වෙලාවෙම මොකද වෙන්නේ? විනාඩි 12ක් අඩුයි. දැන් අපි ඇත්ත වෙලාව හොයාගන්න ඕනේ. මේකට එකතු කරනවා තා විනාඩි කීයද? 12. එතකොට 0.1 3.1 4යි ඇත්ත වෙලාව 7:42 වෙනවා. හරි? 7:42කට ගෙදරින් පිටත් වෙලා මෙයා පුස්තකාලයට යනවා කීයටද? 8:30ට. නේ? එතකොට ගත වෙච්ච කාලය හොයාගන්න අපි මොකද කරන්න ඕන? 8:30න් අඩු කරනවා 7:42. 10න් දෙකක් බලමු දැන් ඉස්සර මේක බලමු. විනාඩි 30කින් විනාඩි 42. අඩු කරන්න පුළුවන්. බෑ. එහෙමනම් අපි පැය පැත්තෙන් ගේනවා මෙහාට නේද? ඔක විනාඩි කියන්නේ විනාඩි 90ක් වෙනවා. 90න් අඩු කරමු 42. 10න් දෙක 8යි. මෙතන කියන්නේ 8න් 4ක් 4යි. මෙතන දාමු 48යි. මෙතන 7න් 4ක් ඉඳලා නම් මේකේ උත්තරේ වෙන්න ඕනේ. මොකද්ද? දෙවෙනි උත්තරේ තමයි හරි උත්තරේ වෙන්න ඕනේ. මේකේ 48. උත්තරේ වෙන්නේ විනාඩි 48. හරිනේ?
ඊළඟ එක විභාගයකදී ඔන්න ටිකක් සාමේ ගන්නේ ගැටළු සහගත ගන්න. ගැටළු කියන්නේ ටිකක් විස්තර වැඩි නේද? අපි හොඳට ගන්න කියව ගමු මුලින්. විභාගයකදී අමල් රුසිලුට වඩා ලකුණු 15ක් වැඩිව ලබාගෙන තිබුණා. විමල් සුසිලට වඩා ලකුණු 18ක් වැඩිව ලබාගෙන තිබුණා. සුසිල ලබාගත් ලකුණු ප්‍රමාණය රුසිල ලබාගත් ලකුණු ප්‍රමාණයට සමාන වේ. හරි අපි දැන් බලමු විභාගයකදී අමල් රුසිලට වඩා ලකුණු 15ක් වැඩිව ලබාගෙන තිබුණා. අපි දැන් මේක ලියා ගමු මෙන්න අර ගානේ විස්තර කරලා කියන්නේ මේ දෙන්නගේ කවුද ලකුණු දෙන්නේ? අමල් රුසිල. අමල් විභාගයකදී අමල් රුසිලට වඩා ලකුණු 15ක් වැඩිව ලබාගෙන තිබුණා. එහෙනම් අපි කියන්නේ රුසිලට වඩා 15ක් වැඩි කවුද? අමල්. නිවන රුසිලට වඩා 15ක් වැඩි කවුද? අමල්. විමල් රුසිලට වඩා ලකුණු 18ක් වැඩිව ලබාගෙන තිබුණා. විමල් එනම් සුසිලට වඩා ලකුණු 18ක් වැඩි කවුද? විමල්. සුසිල ලබාගත් ලකුණු ප්‍රමාණය සමානයි රුසිල ලබාගත් ලකුණු ප්‍රමාණය. අන්නෝක තමයි කරන්නේ. හරි. රුසිලට වඩා ලකුණු 15ක් අමල් වැඩි. සුසිලට වඩා ලකුණු 18ක් අමල් වැඩි. රුසිලුයි දෙන්නගේ ලකුණු ගන්න එක හා සමානයි. දැන් මේ කතාවෙන් අපිට පුළුවන් ඊළඟ ප්‍රශ්න දෙකකට උත්තර කියන්න. බලමු අපි නේද? වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තේ කවුද? විමල්. නහරි උත්තරේ පද දෙවෙනි උත්තරේ විමල්. හරිනේ? දෙවෙනි නම රුතු ලබාගත් ලකුණු ප්‍රමාණය 60ක් ගන්න. අන්න දැන් අපි රුතුනේ මෙතෙන්ට දාමු 60. එතකොට මෙතෙන්ට කියලා දාන්න 60. මෙතෙන්ට 60. 60ට වඩා 18ක් වැඩිලු කවුද? විමල්. එහෙනම් 60ට එකතු කරනවා අපි 18ක් උත්තරේ එනවා 8යි 18යි කියන්නේ 78යි නම් උත්තරේ කීයද? 70. හරි. පෙරවරු 7ට ගයාන් නගරයට යන විට ඔහුගේ සෙවණැල්ල ඔහු පසුපස පැමිණියේ නම් ඔහු නගරයට ගියේ කුමන දිශාවට මුහුණලාද? හිතා ගන්නකො නිවනන්න වැටෙන්න පුළුවන් දිශා දෙකයි තියෙන්නේ. එක්කෝ නැගෙනහිර එක්කෝ බටහිර. ඉතින් මේ කොයිදේශා දෙකේ විතරයි කවදාකවත් උතුරේ ප්‍රමාණයක් කරන්නේ නෑ. එහෙනම් උදේට නිවනන්න බටහිර පැත්තට වෙනවා නේද? උදේ ඉර තියෙන පැත්ත නැගෙනහිර බටහිර. උදේට වැඩේ කොහෙද? බටහිර පැත්ත. එහෙනම් මෙයාගේ පෙරවරු කියන්නේ උදේනේ නගරයට යන විට ඔහුගේ දෙවනැල්ල ඔහු පසුපස පැමිණියේ නම්. ඒතකොට මෙයා දිවිපාසනාරවන් කියන්නේ කොහාටද? බටහිර පැත්තට. මේ පැත්තනේ අයි මෙවලා මෙහෙරනවා. නම් අපෙන් අහනවා රුසිලු ගියේ මොන පැත්තටද එනවා? යන්න ගියේ කොන පැත්තටද? නැගෙනහිර දිශාවට. මගේ උත්තරේ වෙන්න ඕනේ නැගෙනහිර දිශාව. ක්‍රීඩා පිටියක ඉදිරිපස මීටර 6න් 6ට පොඩි කණු 15ක් තිබුණි. මෙහි ප්‍රථම පොඩි කණුවේ සිට අවසාන පොඩි කණුව දක්වා දුර මේ කණු දෙකක් අතර පරතරය මීටර 6යි. හරිද? මේක කියන්නේ මේ වගේ කණු 15ක් තිබිලා තියෙනවා. කණු 15ක්. කණු 15 නම් පරතර කීයද? කණු 15ක පරතර කීයක් තියෙනවා? හැම වෙලාවෙම මේක පොඩි උදාහරණයක් ගන්නකො මේ කණු දෙකයි පරතර කීයේ තියෙන්නේ? පරතර එකයි. හැම වෙලාවෙම කණු ගන්නට වඩා පරතර ගන්න එකකින් අපි කණු 100ක් තිබ්බොත් පරතර 99යි කණු 1000ක් තිබ්බොත් පරතර 99 එහෙමයි ඉන්නේ. ඒක කියන්නේ නැහැ. හැම වෙලාවෙම එකයි. කණු දෙක තිබ්බත් පරතර එකයි. අන්න ඒක හා සමානයි.
අපි 15 අඩු කරමු කීයද? 1ක්. 15 ගෙන් ගියාම 14. මේ එන්නේ පරතර මේ වගේ පරතර. ඒවා කීයක් දිනවද? 14ක්. එහෙනම් අපි වැඩි කරමු මේක කීයෙන්ද? 6න්. 6 වලක් 4 24න් 4 ඉතුරු කීයද? 2ක්. 6 වලක් 1 6යි 2යි 8යි. එහෙනම් උත්තරේ එනවා මීටර් කීයද? 84යි කියලා. තුන්වෙනි උත්තරය. තුන්වෙනි උත්තරේ තමයි 7 වෙනි එකේ හරි උත්තරයට එන්නේ. අපි බලමු ඊළඟ එක. විශ්ව පිට්ටනියක හරි මැද සිට උතුරු දිශාවට මීටර 100ක් ගොස්. අපි ඒක සඳහන් කරගමු. විශ්ව පිට්ටනිය අපි මේ පිට්ටනිය කියන හරි මැද සිට උතුරු දිශාවට මීටර 100ක් ගොස් තම දකුණු අත පැත්තට හැරි ආයි යන මාර්ග දකුණු අත පැත්තට හැරි තවත් මීටර 100ක් ගොස් යලිත් වම් අත පැත්තට හැරි මීටර 100ක් ගොස් දැන් මෙහෙම යනවා නේද මීටර 100ක් ගොස් අවසානයේදී වම් අත දැන් මෙහෙමත් කියලා මෙතෙන් දැක්කවිලා ආපහු කරයක් හැරලා යනවා මීටර 100ක් දැන් මොන්නේ අනිත් ගමන් මාර්ගය දැන් පෞද්ගලිකනේ මුලින් සිටින ස්ථානයේ කොපමණ දුරද මේ සමානකය කරපැයි මේ 100 එකතු කර අපි කියන උත්තරේ එහෙම බෑ අපෙන් අහන්නේ මෙයා මේ හිටපු තැන මේ දැන් ඉන්න තැන එහෙමනම් අපෙන් අහනවා මෙන්න මෙතන මෙතන කොටස කියලා මෙහන් ඉතින් මේ වටේ කියපුවා කතා නෑ එහෙනම් මෙන්න මේ දුර දෙලින් දුර කියලා මෙහන් කියලා වෙන උත්තරය මෙතන ඉඳලා 100යි මෙතන ඉඳලා කියන්නේ මේ පැත්ත ගියාම මේ පැත්ත 100යි නේ එහෙනම් අපි කියනවා 100යි කියලා 200යි උත්තරේ වෙන්නේ මීටර 200යි චාමර සහ මනුජගේ වයස් වල එකතු අවුරුදු 47යි චාමර මනුජට වඩා අවුරුදු 5කින් බාලයි එහෙනම් ඒ අනුව මනුජගේ වයස ආයෙත් ගන්න කියමු චාමර සහ මනුජගේ වයස් වල එකතු අවුරුදු 47 චාමර මනුජට වඩා අවුරුදු කෙරෙහි 5කින් බාලයි චාමර මනුජට වඩා අවුරුදු 5කින් බාලයි අපෙන් අහන්නේ යනෝ මනුජගේ වයස අවුරුදු කීයද කොහොමද ගන්නේ පණිගෙන කොහොමද චාමර මනුජගේ වයස අවුරුදු 47 දෙන්නගේම අවුරුදු 47 හරි 47 එන්න ඕනේ එහෙනම් අපි වැඩි වයින් මෙතනින් අයින් කරමු දෙන්නගේ වයස 7න් 5 එකයි මෙතන කීයද 42 චාමර මනුජට වඩා අවුරුදු 5කින් බාලයි. මෙතනගේ බාලය කවුද? ඔව්. චාමර බාලය. මේ එහෙනම් එතකොට අපි මේ අවුරුදු 42කින් අපි ඉස්සෙල්ලාම දෙකට බෙදමු මොකද? හරි. දෙකෙන් බෙදුවාම 2යි මෙතන නොකියද්ද 4ට 2 වගේ 2යි දෙකට දෙකේවා එකයි. දැන් එතකොට අපි මෙහෙම යනවානේ චාමර මනුජ හරි ලියලා 21 දාගන්න මෙහෙම. දෙන්නගේම 21. හරි. එතකොට මෙතන 21යි මෙතනත් 21යි. හරි. ඊට පස්සේ අපෙන් ආන්නේ මනුජගේ වයස. වැඩිමල කවුද? මනුජ. එයාගේ වයසනේ ආන්නේ. අපේ නම් මෙතෙන්ට පාට එකතු කරමු. එතකොට නෝ කියද්ද 20. අය පළවෙනි උත්තරේ 26යි. 26. හරි. ඒක තමයි. මම කාන්තේ ඇතුලේ පොඩක් කරා අපි ළඟ තියෙන සූල් ප්‍රශ්න තියෙන්නේ. ඒකේ අපි හරි. 10 වෙනි ප්‍රශ්න. 10 වෙනි එක අමාරු වෙන කාන්තේ ඇතුලක් නෙමෙයි තියෙන්නේ. ඒක අපේ දෙසියෙන් උත්තරයක් පුළුවන්.
ශීතකරණයේ දානවල මොනවද? අයිස්ක්‍රීම්. නේ? එහෙනම් හෙප්පෝ කියන්නේ මොකක්ද? අපේ පැත්තට අපි හෙප්පෝ කියලා කියනවා. හෙප්පෝ කියන්නේ ගෙදරදී ඉලක්ක තට්ටු. නේ? ඒක මොකක්ද දාන්නේ? ඉලක්ක තට්ටුවේ දාන්න ඕනේ. බුලා ඉලක්ක තට්ටු කියන්නේ සිංහල භාෂාවේ වචනයක් නෙමෙයි. නමුත් හෙප්පෝ කියන්නේ සිංහල වචනයක්. ඉලක්ක තට්ටු කියන්නේ සිංහල වචනයක් නෙමෙයි. බෙලෙන්දට ඕන ගන්නේ තරාදියලු. එහෙනම් පෙදරේදුවට ඕන ගන්නේ මොකක්ද? මොකද්ද? ළම්බේ. පෙදරේදුවට ඕන ගන්නේ ළම්බේ. ඊළඟ සංඛ්‍යා රටාවක් තියෙන හරි දේශී එක බලමු. මේවයි 9 4ෙන් වැඩි කරාම 36යි. 36ට 3ක් එකතු කරාම 39 නේ. 4 5 35යි. 35යි 4යි එකතු කරාම කීයද? 39යි. නම් 8 වරක් 4 32යි. 32ට 3ක් එකතු කරමු. 32යි 3යි එකතු කරාම කීයද? 35යි. නම් උත්තරේ තුන්වෙනි උත්තරේ. ඊළඟ එකේ තියෙන්නේ ඒ වගේම නවාකරන ඊට වඩා ආයතන ගණන ක්‍රමයේ වෙනස්. අපි මුලින්ම කතා කරන්නේ 15ට 6ක් එකතු කරලා ඒකෙන් 4ක් අඩු කරනවා. 15යි 6යි 21යි 21කින් අඩු කරනවා 17ක්. sorry 21කින් 4ක් අඩු කරාම කීයද උත්තරේ 17. 20යි 4යි 24යි 24න් දෙකක් අඩු කරාම 22. 20යි 3යි 23යි 23න් අඩු කරමු එකක් කීයද උත්තරේ? 22. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ කියන උත්තරේ තුන්වෙනි උත්තරේ. පොල් ගෙඩියක් තියෙනවා, ගිරයක් තියෙනවා, මන්නයක් තියෙනවා, වං ගෙඩියක්. රූප තුනේ තියෙන්නේ මේ රූප තුනෙන් පොල් ගෙඩියට අවශ්‍ය වෙන්නේ මොකක්ද? දෙක. විඳින්නේ පොල් ගෙඩියේ පොල් ගෙඩිය විඳින්නේ පිළිය නැත්නම් මන්නේ. දැන් තියෙනවා මොකද්ද? පොල් බෑයක් තියෙනවා. පොල් බෑයට මිලිස් ගලවනද නැත්නම් කීයක් ඕනද නැත්නම් හිරමණයක්? හිරමණයක්. එහෙනම් මේක හරි උත්තරේ අංක 1. වඩා නිවැරදි පිළිතුර තෝරන්න. ශ්‍රී ලංකාව තුළ ඩෙන්ගු රෝගීන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ යමින් පවතී. මෙයට හේතු වන්නේ පළවෙනි උත්තරය මතුරු දැල් භාවිතා නොකිරීම. ඒකද? එහෙම නැත්නම් ඩෙන්ගු රෝගය මාරාන්තික රෝගයක් බව නොදැනෙන. කවුරුත් දන්න ඩෙන්ගු රෝගය මොකද මාරාන්තික කියලා නේද? හැබැයි හරිම හේතුව බලමු. මතුරුවන් බෝවන ස්ථාන විධිමත්ව විනාශ නොකිරීමයි. හරි උත්තරේ තුන්වෙනි උත්තරේ නම් මතුරුවන් බෝවන ස්ථාන විනාශ නොකිරීම. 10. ශ්‍රී ලංකාවේ රියානුක සංඛ්‍යාව වැඩි වෙමින් පවතී. මෙයට හේතු වන්නේ නවීන වන්නේ වාහන පැදවීමට රියදුරන් පුහුණු වී නොසිටීමයි. වාහන වේගයෙන් දාමනය කළ හැකි පරිදි මාර්ග කාපට් කිරීමයි. මාර්ග භාවිතා කරන්නන් මාර්ග නීති නොපිළිපැදීමයි. මොකක්ද හරි වෙන්නේ? උඩ උත්තර දෙකනේ. පාර සාමාන්‍ය ලයිසන් එකක් දෙනවද? පානවත් ගන්න නැත්නම්. පාරවල් කාපට් කරයි කියලා අපි අන්තිම බැරි වෙනවද? නෑ. හරි එක තමයි මොකද්ද? අපි පාරේ යනකොට මාර්ග නීති පිළිපදින්නේ නැති එක තමයි ප්‍රධානම හේතුව වෙන්නේ. ඊළඟ එක. ද්‍රව්‍ය වල වටිනාකම වැඩි වෙන අනුපිළිවෙල. යකඩ, තඹ, රෙදි, රත්තරන්. ඔය තුනේ ඔය හතරෙන් ඉඳලා මෙතනින් අඩු වටිනාකමක් තියෙනවද? යකඩද, තඹද, රෙදිද, රත්තරන්ද? පළවෙනි එක යකඩ තමයි අඩු වටිනාකම. නේද? අපි බලමු යකඩ. ඊට පස්සේ යකඩ වලට වඩා තඹ වල වටිනාකමෙන් වැඩි. තඹ වලට වඩා රෙදි ඊටත් වඩා වැඩි. රත්තරන් ඊටත් වඩා වැඩි. එහෙනම් මොකක්ද උත්තරේ? පළවෙනි උත්තරේ. විශාලත්වය වැඩි වෙන අනුපිළිවෙල ප්‍රදේශ දැක්වෙන පිළිතුර වන්නේ. අපි ඒක දීපු වචන හඳ බලමුකෝ. ඒකට උත්තර තේරුම කියවන්න ඕනේ. ගම, පළාත, දිස්ත්‍රික්කය, රට. විශාලත්වය වැඩි වෙන. කියන පොඩිම එක මොකක්ද? මේ තුනේ. ගමද, දිස්ත්‍රික්කයද, පළාතද, රටද? ගම පොඩිම එක. එහෙනම් පළවෙනියට ගම කියලා දෙනවා. ඊට පස්සේ දිස්ත්‍රික්කද, පළාතද, රටද? දිස්ත්‍රික්කය. දිස්ත්‍රික්ක කීපයක් එකතු වෙලා තමයි මොකද්ද? පළාතක් හැදෙන්නේ. දිස්ත්‍රික්කය. ඊළඟට දිස්ත්‍රික්කය එකතු වෙලා පළාත හැදෙනවා. පළාත් කීපයක් එකතු වෙලා රට හැදෙනවා. එහෙනම් උත්තරේ වෙන්නේ තුන්වෙනි උත්තරය. ඊළඟ එකේ පළාතක් කියනවා, මාලයක් කියනවා, මුද්දක් කියනවා. තේරුම් බැලුවා.
නේද? ඇඟුම් පැළඳුම් කියන කොටස් දෙකක් තියෙනවානේ. මේ පළවෙනි ඒවා. එහෙනම් පැළඳුමක් තියෙන මොකද්ද මේ උත්තර හතර තුනේ? පැන්සලද? පනාවද? කරාබු. කරාබු තුන්වෙනි උත්තර. ඊළඟට ස්පැනර් එකක් තියෙනවා. නැත්නම් යතුරක් තියෙනවා. යතුරු කටුවක් තියෙනවා. ඇණයක් තියෙනවා. මේ හැම එකක්ම අපි පාවිච්චි කරන්නේ මොකටද? මොකටද පාවිච්චි කරන්නේ? ඔව්. පාවිච්චි කරන්නේ මොනවද? මොනවා හරි දෙයක් සාදු කිරීම සඳහා. එහෙනම් සාදු කරන ගානේ මෙතන තියෙන උපකරණුනේ බෙල්ට් එකද? එහෙම නැත්නම් නියනද? එහෙම නැත්නම් නාට්‍ය නැත්නම් මුලියද? මොකක්ද හරි? තුන්වෙනි උත්තරේ මුලිච්චිය තමයි හරි. වඩා නිවැරදි අර්ථයක් කීකරු ඒසිට ළමයි දිනා ගන්නවා. උඩ ළමයි ගිහින් දිනා ගන්නවා. ඒක හරියනවද? නැහැ. ඔගේ තමයි ගත්තද නේද? කීකරු ළමයි ඒසිට දිනා උසගෙන්නේ සිටි මිදිපොකුර කඩා ගැනීමට උඩ පැන්නේ. හරිද? මිදිපොකුර කුසගින්නේ සිටි නරියා කඩා ගැනීමට උඩ පැන්නේ. මිදිපොකුර උඩම නරියා වලලා. ඒක හරිද? කුසගිනියා මිදිපොකුර කඩා ගැනීමට උඩ පැන්නේ. අන්න හරි උත්තරේ මොකද්ද? තුන්වෙනි උත්තරේ. හැබැයි මතක තියාගන්න මෙහෙම එකක් දුන්නට කවදාකවත් නරි මිදි කන්නේ නැති නරිය කියන්නේ මාංශ භක්ෂක සතෙක්. මේක අපේ ජනප්‍රවාදී කතාවක් විතර යලු මොකද්ද? අර මොනවද ලබා ගන්න බැරි වුණාට පස්සේ ඔව් ඒකට අර හේතු ආදර කියන්නේ අර පස්සේ අන්න එකට කරපු කතාවක් නිසා මේ නරිය කියන්නේ මොකද නැත්නම් හිතයි අපේ කතාවේ තියෙන නරිය නිකන්වයි කියලා නම් මොකද සාහබක්ෂී කියලා ගන්න ප්‍රේම ගන්න කොයිලාවකට අනිවාර්යෙන් නරිය කියන්නේ මාංශ භක්ෂක සතෙක් කියලා මතක තියාගන්න. ශ්‍රී ලංකාවේ බොහෝ ගංගා සිදී යමින් පවතී. මෙයට හේතුව ගංගා ජලයෙන් විදුලි බල නිෂ්පාදනය කරනවා. ඒකද හේතුව? නෑ. මිනිසුන් ගොවිතැන සඳහා ජලය යොදා ගැනීමයි. ඒකද හේතුව? නෑ. මිනිසුන් දිගින් දිගටම ගස් වලන් කැපීමයි. අන්න හේතුව. අපි ගස් කපන්න උල්පත් හින්දෙනකොට ගංගාව ටික වෙනවා වතුර ටික වැඩි වෙනවද වෙනවද? ආඩු වෙනව නැති වෙලා යනවා. ප්‍රතිම මීටර් 100 කිලිතුර දෙවීමේ තරගයේ සවුවේ ප්‍රථම ස්ථානය දිනාගත්තේ. මෙම ජයග්‍රහණයට බලපෑ හේතුව වන්නේ ප්‍රදීපගේ පියා ක්‍රීඩා උපදේශකවරයෙකු වීමයි. ප්‍රදීප දිනපතා කිලිතුර දෙවීමට පුහුණු වීමයි. ප්‍රදීපගේ ක්‍රීඩා කාර්ය සම්බන්ධයෙන් ගුරුවරුන් උනන්දු වීමයි. දෙවෙනි උත්තරය ප්‍රදීප දිනපතාම මොකද? කිලිතුර දෙවීමට පුහුණු වීමයි. තව එකක් දින ආශ්‍රිත ප්‍රශ්නයක් අපි මේ හඳුන්වන මෙන්න මෙහෙම ලියාගමු මුලින්ම ගන්න කියවගමු. අද ඉරිදාය අනිද්දා 18 වෙනිදාය පෙරේදාට යෙදෙන දිනයා දවස අපි ලියාගමු ඉස්සලා අද ඊයේ පෙරේදා අපෙන් අහන්නේ අද හෙට අනිද්දා අද 18 වෙනිදා අපි දිනේ මෙතනින් දාගමු අද 18 එහෙනම් හෙට කීයද 19 අනිද්දා 20 ඊයේ 10 පෙරේදා කීයද පෙරේදා 10 අද ඉරිදාය අනිද්දා 18 වෙනිදාය අනිද්දා 18 අයහතක් හොඳ බලන්න ආපෝ අනිද්දා 18 වෙනිදාය මේ පැත්තට අනිද්දා 18 හෙට 17 අද 16 ඊයේ 15 පෙරේදා 10 හරිනේ අනිද්දා 18 17 16 15 දැන් අපි දිනෙකුත් මේක දිනන අද ඉරිදා මෙහෙයන් ඕනේ අද අහන්නේ කවදාද පෙරේදාට ඉඳලා දිනියා වෙලාව නම් ඉරිදා නම් මේකව සෙනසුරා මේකව සිකුරා එහෙනම් උත්තරේ කවද 17 වෙනි සිකුරාදා හරිනේ අදාගත්තනේ හරියද 24
ගායනාගේ සහ නයනාගේ වයස් වල එකතු අවුරුදු 45ක්. ගායනාගේ වයස නයනාගේ වයසෙන් 4 ගුණයක් වේ. ගායනාගේ වයස නයනාගේ වයසෙන් 4 ගුණයක්. එතකොට නම් මේ දෙන්නගෙන් වැඩිමලා කවුද? ගායන වැඩිමලා. ගායනට අවුරුදු 4ක් වෙද්දී නයනට කීයක් වෙන්නේ? අවුරුද්ද. අපි මේ දෙක එකතු කරමු. 4 1 1 සම කීයද? 5. එතකොට නයනට 5න් 4ක් අයිති වෙනවා. ගායනට 5න් 4ක් අයිති වෙනවා. නයනට අයිති වෙන්නේ 5න් කීයද? 1ක්. එහෙනම් අපි කරන වැඩේ මේ දීපු වයස් අවුරුදු 45 වෙදමු කීයෙන්ද? 5න්. හරි. 45ට පස්වරක් කීයද? 9යි. එහෙනම් නයනට අවුරුදු 9යි. ගායන කියන්නේ 9 වාරයක් කීයද? 4ක්. 9 වාරයක් 4 කීයද? 20යි. දැන් අපි අහන ප්‍රශ්නේ බලන්න ආදි වයස දාන්නේ. බාලයෙක් කෙනාගේ වයස නේනම් පොඩි එක්කෙනාට වෙනවා අවුරුදු කීයද? අවුරුදු 9ක්. එහෙනම් උත්තරේ වෙන්නේ අවුරුදු 9යි. සංඛ්‍යා රටාව යෙදී ඇති සංඛ්‍යා යෙදී ඇති රටාව අනුව ඉස්තරට ගැලපෙන සංඛ්‍යාව තෝරන්න. අපි බලමු 28. 2 4 කීයක් වැඩි වෙලාද? දෙකක් එකතු වෙලා නේද? පළවෙනි පියවරේ දෙකක් එකතු වෙලා. ඊළඟ එකේ 4 ඉඳලා 8 දක්වා කීයක් එකතු වෙලාද? 4ක් එකතු වෙලා. ඊට පස්සේ 8 ඉඳලා 14කට 6ක් එකතු වෙලා. 14 ඉඳලා 22කට කීයද? 8ක් එකතු වෙලා. නේ එහෙනම් 2 4 6 8 මෙතනට අවි වෙලා යන ඊළඟ තැනට යනකොට කීයක් එකතු වෙන්න ඕනද? මුළු සංඛ්‍යාවට 10ක් එකතු වෙනවා. 22යි 10යි එකතු කරාම 32යි. ඊළඟට 1 4 අපි ලියාගෙන බලමු. 1 4 කීයක්ද? එකතු වීම 3ක්. මේ 4 ඉඳලා 10 6ක්. 10 ඉඳලා 19ට 9ක් නේ 19 ඉඳලා 31ට කීයද? 12. 3 6 9 12 ඊළඟ එක දෙනවා කීයද? 15. එහෙනම් 31යි 15 එකතු කරමු. උත්තරේ එනවා කීයද? 46යි කියලා. රුපියල් 87යි 50ක් භාණ්ඩයක් මිලටගෙන වෙලෙන්දාට රුපියල් 100ක නෝට්ටුවක් දුන් විට මට ඉතුරු ලෙස ලැබුණේ රුපියල් 1,750 පමණි. රුපියල් 1,750 පමණි. මට ලැබුණු සත 50 කාසි ගණන කියලා. ඉතින් බලමු කීයක් ඉතුරුමත් කියලා. 100ෙන් අපි අඩු කරමු කීයද? 87යි කීයද? 50 නේ. එතකොට බිංදුවෙන් බිංදුවක් බිංදුවයි. මෙහෙම ගත්ත 10න් 5ක් 5යි මෙතන කීයද කියලා? 9යි නේද? 9න් 7ක් 2යි මෙතන තියෙන්නේ 9න් 7ක් කීයද? 1යි 12යි 50යි. මේකෙන් මට හම් වෙන රුපියල් 1,000ක්. මේකේ රුපියලක් අයින් කරනවා. බිංදුවයි 5යි කීයද? 11යි 50යි. 11යි 50ට 750 ඒවා කීයක් ඇද්ද? රුපියල් කරලා තියෙනවානේ 750 ඒවා දෙකක්. නම් රුපියල් 11ට 750 ඒවා කියන්නේ 22ක්. තා 750කුත් තියෙනෝනේ. ඒක නම් මෙන්න 750 ඒවා එකක්. ඒකට 22යි කීයද? 23යි. නම් උත්තරේ එන්නේ ඕනේ කීයද? 23. ප්‍රසාද් ඡායාරූපයක් දෙස බලාගෙන මෙසේ කීවේ. අපි ඡායාරූපය ගන්නද බලමු. එමන් පොදේ. ප්‍රසාද් මොකක්ද අපි මෙන්න මේ ඡායාරූපය බලන්න මෙහෙම කියනවා. මොකද කියන්නේ මෙන්න මොන ඡායාරූපේ? මේක දිහා බලන්න කියනවා. මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයාගේ පියා. මේකේ ඉන්න දැනත්තගේ තාත්තා. ආ 33 නේ. අපි ඉස්සෙල්ලා හරි බලන්න 31 බලන්න. වියදාස අනුන් කියන දෙයක් හිතන නොගෙන තමන්ගේ මතයට අනුව වැඩ කරනවා.
මේ අනුව පියදා කවුද? මිනිහා කියන කිසිම දෙයක් අහන්නේ නැහැ. Tamanට ඕන දේ නෑ කරන්නේ. කවුද එන්නේ? උගතෙක්ට මොඩේට හිතුවක්කාරය. හිතුණු දේ කරන්න හිතුවක්කාරයා. එහෙනම් උත්තරේ වෙන්නේ හිතුවක්කාරයා. 32 වෙනි ප්‍රශ්න. ජිනදාස තමන්ගේ වැඩ පසෙක තබා අනුන්ගේ වැඩ කර දීමට නිතරම වෙහෙසෙයි. තමන්ගේ වැඩ පැත්තකින් දාන්න ඕනේ. මෙයා කවුද? ආත්මාර්ථකාමී කියන්නේ තමන්ගේ වැඩ විතරමයි කරන්නේ, කිසි කෙනෙක් කරන්නේ නැහැ. කපටියෙක් නම් තමනුත් කපටිකම් කරනවා. ඊට පස්සේ පරාර්ථකාමී නම් කියන්නේ අනුන්ගේ වැඩ නිතරම කරන කැමති නම් ඔයාගේ මොනවද පරාර්ථකාමී කියන එක. අද දවසේ හිරු බැස ගියේ නැත්නම් සිතුවිල්ලට වඩා ඉඩ ඇත්තේ මේ කුමාරට අන්න. අද ඊළඟ බැස්සොත් වෙන්නේ මිනිසුන් දිගටම හැරෙන්න එකද? දැන් අපිට වඩා දාන්න බැරිද? පුළුවන්. ඒක වෙන්න බෑනේ. දිගටම විදුලි පහන් නිවා දැමීම. ඒ කියන්නේ ලයිට් දාන්න ඕන නේද කියලා බෑවෙන්නේ. හැබැයි ওই දෙකම නෙමෙයි හේතුව දිගටම ආලෝකය පැවතීම තමයි වෙන්නේ. නේද? ඊට පස්සේ දෙකමයි. අන්න දැන් තමයි 37 වෙනි ප්‍රශ්නේ. ප්‍රසාද් ඡායාරූපයක් බලා මෙසේ ක්‍රමයට ඡායාරූපේ මෙම ඡායාරූපයේ සිට පුද්ගලයාගේ පියා මේකේ ඉන්න කෙනාගේ තාත්තා මගේ අම්මගේ තාත්තා මේ දෙන්නම තාත්තා කියන්නේ එක්කෙනාටම මගේ අම්මා කියන්නේ මෙයාට තාත්තා කියලා මෙයා කියන්නේ මෙයාට තාත්තා කියලා එතකොට අපෙන් අහනවා මේ ඉන්නේ නම් අපේ අම්මගේ එක්කෝ අයියා කෙනෙක් එහෙම නැත්නම් මල්ලි කෙනෙක් නේද? අම්මගේ සහෝදරයෙක්. අපි හිතමු එහෙම අයියා වන්දනේ කරන සහෝදරයෙක් කියලා. එහෙමනම් කවුද උත්තරේ? අම්මගේ මල්ලිට නැත්නම් අයියට කියන්නේ කොහොමද? බාප්පලා ඉන්නේ දරුවනේ තාත්තගේ පැත්තේ තාත්තගේ අයියා කියන ලොකු තාත්තයි කියලා තාත්තගේ මල්ලි කියන බාප්පයි කියලා. අම්මගේ සහෝදරයෙකුට අපි කියන්නේ කවුද කියලාද? මාමයි කියලා. මුලින් දී ඇති ප්‍රකාශයේ වැරදිය. ඒ වැරදි වන්නේ ඇයිදයි කියන පිළිතුරත් තෝරන්න. අමාවක පෝය දින තන හඳ එළියේ ඔරු පැද්දේය. අමාවක පෝය දවසේ මෙයා ඔරු පැදලා. ඇයි එහෙමනම් වැරදි මේක? මොකක්ද වැරදි? ඇයි එහෙම කියන්නේ? හඳ එළියේ ඔරු පැදිනවා එක. වැරදි ඔරු පැදින් පුළුවන්. නේද? ඒක වෙන්න පුළුවන්. හඳේලිය උපදින්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අමාවක දවස. සනට්ට ඔරුවක් නැත. අමාවක පොය දින හඳේලිය නැත. අමාවක කියන්නේ සම්පූර්ණයෙන්ම හඳ නොපෙනෙන දවස නේද? නම් හරි උත්තරේ වෙන්නේ අමාවක පොය දවසේ හඳ පායන්න පුළුවන්ද? බෑ. නම් අන්න ඒකයි ඒ උත්තරේ. පැන්සල් එකක්, පෑනක්, කෝදු එකක් රුපියල් 35යි. පැන්සල් දෙකක්, කෝදු දෙකක් පෑන් දෙකක් කෝදුවක් රුපියල් 60යි. පොතකුයි කෝදුවකුයි රුපියල් 40යි. මේ අනුව පොතක මිල. දැන් අපි පළවෙනි උඩ පේජ් එක බලමු. මම කෙටියෙන් ලියන්නම්. පැන්සල් 1යි පෑන් 1යි කෝදු 1යි එකතු කරාම රුපියල් කීයද? 35යි. පැන්සල් 2යි පෑන් 2යි කෝදු එකක් එකතු කරාම රුපියල් 60යි. පොතකුයි කෝදුවකුයි ගන්න රුපියල් 40ක් කෝඩ්. දැන් අපි මේක මේ සටහන බලලා අපි බලමු කොහොමද මේක උත්තරේ හොයාගන්න ලේසිම දෙයක් කියලා. හරි. ලේසිම ගමනේ මේක ගන්න. පළවෙනි එක තමයි මේ පේජ් එක ගන්න. මේකට වඩා මේක වැඩි මොනවද තියෙන්නේ? මොනවද තියෙන්නේ? පැන්සලකුයි පෑන්. පැන්සල් එකයි පෑන් එකයි. වැඩි. හරි. එතකොට මෙතන මිල කීයක්ද? 60න් අඩු කරමු. කීයද? 35. එතකොට රුපියල් 60න් අඩු කරමු 35. 5යි 35. 5යි මෙතන තියෙනවා 5න් 3 2යි රුපියල් කීයද? 25. එතකොට පෑනකුයි
පැන්සල් කොයි දෙකක් ගන්න යනවා රුපියල් 30ක් 25. අපි මේ 25 උත්සන් ගිහලා මෙන්න මෙතෙන් දාමු. හරිනේ. දැන් එතකොට මෙතන 25 දෙනවා. පොදුවක් ගත්තොත් දෙන්න වෙන්නේ 35. නම් පොදුවක් කීයද? 15. 25යි 35යි පොදුවක් 10යි. එහෙනම් පොදුව තියෙනකට 10 දාමු. මෙන්න මෙතන පොදුව 10 දැම්මා. එතකොට පොදුවක් 10 නම් අපේ ගානේ පොතක මෙලරි නේද? එහෙනම් පොතක් කීයද කරන්නේ? 30 40න් 10 බඩු ගාම 30යි. නම් පොතේ මිල රුපියල් 30යි. හරි. प्रश्न अंक 37 ता प्रश्न तुम्हें भी 4 37 එකම 4ක් වෙන බලන්න ඉන්නවා ඒ 4ක් ඉක්මනට ඉවර කරමු ඊට පස්සේ ජාත්‍යන්තර ක්‍රීඩා උත්සවයක් වසර 4කට වරක් පවත්වයි 2008 දී 16 වෙනි වතාවට පැවැත්ුණේ 10 වෙනි වතාවට එය පැවැත්වුවේ කුමන වාර්ෂයේද කියලා අපි අහනවා ලේසි ප්‍රශ්නයක් තියෙනවා 2008 දී පැවැත්වුවා මේක කීයද 16 වෙනි වතාවට. හැබැයි මේ උත්සවය පැවැත්වෙන්නේ කීයට වරක්ද? අවුරුදු 4කට වරක්. දැන් 2020 තිබ්බනම් ආයි කියන්නේ 20 කීයද? අවුරුදු 7ක් යන්න ඕන. 20 තිබ්බනම් 24 යාපව කියන්නේ නේද? එතකොට එහෙනම් අපි බලමු මෙන්න මේතන තියෙන්නේ 4 කොටවල් 16ක්. අපෙන් ආයි 10 වෙනි වතාවට. එහෙනම් මීට අවුරුදු 4 කොටවල් කීයකට කයින්ද බලමුකෝ. අපි අඩු කරමු 10 වෙනි වතාවට මේකෙන් 10ක් 16න් 10ක් ගියාම කීයද 6ක් එහෙනම් 10 වෙනි වතාව පවත්වන්නේ නැත්තේ මීට අවුරුදු 4 කොටවල් කීයකට කලින්ද 6කට කලින් එහෙනම් අපි ගන්න වැඩේ මේකින් වැඩි කරමු 6 වාරයක් 4 කීයවද 24 එහෙනම් ඊට පස්සේ අපි කරනවා මෙන්න 2008ට අවුරුදු 24කට කලින් තමයි කීවෙනි වතාවට 10 වෙනි වතාවට උත්සවේ කියලා දිනවා අපි යන්නේ 2008න් අඩු කරමු කීයද 2008න් අඩු කරමු 24 8න් 4ක් 4යි ඊළඟට 10න් 2ක් 8යි 9යි 1යි උත්තරේ 1984 කියලා උත්තරේ සීනි කිලෝ 1යි තේකොළ 500ක් වෙන රුපියල් 225යි සීනි 500ක් ආතේ කොළ 250 ලේසි ගානක් තියෙන්නේ සීනි කිලෝ එකක් තියෙන තැනකින් මම 500ක් ගන්නවා ඒකෙන් භාගයයි නේද තේකොළ ගෑම් 500ක් තියෙන තැනකින් 250ක් ගන්නවා ඒකෙනුත් භාගයයි එහෙනම් ගෙවන්න කියන මුදලුත් කොත්තේ මම ගෙවන්න ඕනේ ඒත් භාගයන් අපි 225 බෙදමු කීයටද දෙකෙන් දෙකට දෙකේවා 1යි දෙකට දෙකේවා 1යි පහට දෙවලා 2යි දෙවලා 2 හතරක් ඉතුරු වෙනවා කියලාද 1 රුපියලක් ඉතුරුයි අපි රුපියල් දාන බෙදීම එක්ක දාන රුපියලක් දෙකට බෙදුවාම කීයද 750යි නම් උත්තරේ එනවා එතකොට 112යි ශත 50යි කියන හරිනේ අවසාන ප්‍රශ්න දෙක මෙම ලී කැපලින් දෙස ඒ පැත්තෙන් සිට බලන විට පෙනෙන ආකාරය වන්නේ එක හා සමානයි කටු ටික නේද එක සමාන ස්කීම් තමයි දින්න අනිවාර්යෙන් එන සමචතුරස්‍රාකාරව තමයි අපිට ඔක පේන්න ඕනේ අයි සමචතුරස්‍රාකාරව පේන්නේ නම් හරි උත්තරේ වෙන්නේ අංක කීයද 1 පළවෙනි උත්තරේ තමයි හරි දෙවෙනි එකේ හැබැයි එහෙම නැහැ ඩී පැත්තෙන් බැලුවාම උඩ එක ටිකක් ලොකුවට පේනවා යට කැල ටිකක් පොඩියට පේනවා නම් මෙන්න මේ වගේ හරියක් තමයි කියන්න ඕනේ නම් මොකද උත්තරේ එකේ දෙවෙනි එහෙනම් මොන පළවෙනි එකේ ප්‍රශ්න 40ම අපි සාකච්ඡා කරා සමානක් කරලා මේක ටිකක් අමාරු ගන්නකට තිබුණා ලේසි ඒවා තිබුණා ආපහු දෙන්නේ කොහොමද බලන්න තමන් තනියම පුළුවන් එතකොට අපිට පුළුවන් 11 වෙනිදා උදේ මේ වෙලාවෙ මොකද ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියන වෙලාව මේ දෙනාම විපාක පටන් ගන්නවනේ ඒකේ නම් පළවෙනි ප්‍රශ්න පත්‍රය වෙන්නේ පස්සේ දෙවෙනි එක තමයි ඉස්සෙල්ලා වෙන්නේ පළවෙනි එක ඉස්සෙල්ලා වෙනවා ඊට පස්සේ දෙවෙනි එක ලැබෙනවා ඒ හින්දා හොඳට මතක තියාගන්න හැම වෙලාවෙම හැම ප්‍රශ්නයකටම අනිවාර්යෙන් උත්තරේ ලියන්න අත්තරින් යන එපා. හොඳට මතක තියාගන්න සමහරක් අය මේ පිටුවක් හතරනවා නේද? හරි ලේසි හැබැයි මට වෙලාව මාදි වුණා ගන්නවා මම ඒවට හේතු තමයි අර මම ඉස්සෙල්ලාම කිව්ව මොකද්ද? සමහර ප්‍රශ්න ගාව නැවතුලා ඉන්නවා. ඔහෙ කියව විනාඩි 5ක් 10ක් දෙන්න. එතකොට මොකද වෙන්නේ? අපරාධ නිකන් ගන්නවා.
මේ සමහර මේ පිටිපස්සේ ලේසි ප්‍රශ්න තියෙනවා. දැන් මම අවසානට ආව ලේසි වනේ මේ දීර්ඝාණය වනේ. අනිත් දැන් ගණිත ගැටලු මැදට දාන්නේ ඇයි? සමහරක් තමයි මොකද කරන්නේද? ඉතින් දෙවන ඔහේ ඉන්න බලාගෙන. එහෙම ඉන්න එපා. අමාරු නම් පළවෙනි පාර කිව්වද එනවා. නැත්නම් දෙවෙනි පාර කිව්වද එන්නේ නැත්නම් උපරිම තුන්වෙනි පාර කියන්නේ ඊට වඩා දෙන්න වෙලා ඉන්නම එපා. ඊට පස්සේ ලේසි ප්‍රශ්න උත්තර ලියලා අවසානට ඇවිල්ලා අර උත්තර ලියන්න. ඔයාලා මාරක් නැත්නම් මොකෝ වෙන්නේ? අතෙන් දෙවිලා බාලගන්න දෙද බයක් වෙනවා. දැන් දන්න එකට උත්තර ගහගන්න බැරි වෙනවා. ඔයාලා තාම පළවෙනි විභාගේ යන්නේ නේද? ඔය වගේ තියෙන රාජ්‍යයේ තියෙන පළවෙනි විභාගේ තමයි ශික්ෂා විභාග වල. එහෙනම් හොඳට ඔය ටික උත්තර ලියන්න එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඉතින් පස්සේ මම දැන් ලියලා තියෙන උත්තරන්නේ. ඉස්කෝලේ ගිහුවා, පන්ති වල ගිහුවා, ගෙදර ගිහුවා. ඉතින් ඉතරයි පළවෙනි කියන්නේ ඊට වඩා අමාරු ප්‍රශ්නයක් නෑ. ඔය වගේ තමයි සාමාන්‍ය ප්‍රශ්නයක් වුණත් තමයි මෙතේ ලැබෙන්නේ පැයක් තියෙනවා. ඒ හින්දා කාටත් උත්තර ලියා ගන්න පුළුවන්. එහෙනම් අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රය දාගත්තා.